ආයිබෝන් අපි අද ආරම්භ කරන්නේ 2021 සිංහල මාධ්‍ය පන්තිය මේ 8 වෙනි ඔන්ලයින් ක්ලාස් එක. අපි අවසාන පන්තියේදී කතා කරේ සබ්නෙටිං. දැන් IP ඇඩ්‍රසින් මූලධර්ම ටික හොඳට උගන්වලා ඊට පස්සේ IP ඇඩ්‍රසින් වලින් පස්සේ සබ්නෙටිං කොටස උපජාලකරණය ගැන කතා කළා. ඒ ටික කරලා ඉවර වෙලා එක ගැටලුවක් මම දුන්නා ඔයගලන්ට බිට් දෙකක් අරන් සබ්නෙට් කරන උදාහරණයක් ගෙදරින් තනියම කරන්න කියලා. ඉතින් ගොඩක් දෙනා ඒකට උත්තර ලියලත් මට එවලා තිබ්බා. ඒ වගේම ගොඩක් දෙනා මට මැසේජ් කරලා තිබ්බා ටෙලිග්‍රෑම් හරහා හොඳට තේරුණා කියලා. ඉතින් ගොඩාක් සතුටුයි. ඒ වගේ මැසේජ් එකක් එනකොට ක්ලාස් එකක් ඉවරුනාට පස්සේ ළමයි මැසේජ් එකක් දාලා තියෙදි හොඳට තේරුණා කියලා කියන්න බැරි සතුටක් තියෙනවා. අපේ මහන්සිය ප්‍රතිඵල තියෙනවා කියලා. ඉතින් මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ අපිත් එක්ක මේ වැඩපිළිවෙලත් එක්ක හරියට කරගෙන යන ළමයි ගොඩක් ඉන්නවා. කීප දෙනෙක් අතහැරලා තිබ්බත් කීප දෙනෙක් මේකට වටිනාකමක් නොදුන්නත් බහුතරයක් දෙනා හොඳට ගෙදරට වෙලා ලස්සනට ඉගෙන ගන්නවා කියන එක ගැන ලොකු සතුටක් තියෙනවා. ඉතින් අපි අද බලමු දැන් මූලධර්ම ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ආයෙ නැවත මම මතක් කරන්න කාලය ගන්නේ නැහැ. එදා දුන්න ගාන ඉස්සරහට කරගෙන යන්න. අපි දීලා තියෙන්නේ මෙන්න මේක. 192යි 39යි 75යි බිඳුව /24 කියන IP ලිපිනය මේක උපජාල 4කට කඩන්න ඕන. මම එදා පොඩි පැහැදිලි කිරීමක් කළා උපජාල 4කට කඩන විදිය. දැන් මේක ක්ලාස් C IP ලිපිනයක් නේ. එතකොට මේ අවසාන බිට් 8 මේ විදිහට සැලකුවොත් මේ අවසාන බිට් 8 මුල් බිට් 2 සබ්නෙට් ID සඳහා වෙන් කරගෙන ඉතුරු බිට් 6 host ID සඳහා වෙන් කරගන්නවා. දැන් සාමාන්‍යයෙන් මේක සබ්නෙට් කරන්න කලින් අවසාන බිට් 8ම host ID සඳහානේ තියෙන්නේ. ඉතින් අපි මෙතන තියෙන මේ බිට් දෙකක් ගන්නවා සබ්නෙට් 4ක් හදන්න ඕන නිසා. එතකොට මේ සබ්නෙට් ID සඳහා අපිට අගයන් 4ක් ගන්න පුළුවන්. 0.0 0.1 1.11 කියලා. මේ තමයි බිඳුවෙනි උපජාලය. zeroth subnet එක. මේ තමයි පළවෙනි උපජාලය first subnet එක. මේ තමයි දෙවෙනි උපජාලය second subnet එක. මේ තමයි තුන්වෙනි උපජාලය third subnet එක. දැන් අපි බිඳුවෙනි උපජාලයේ සිට මේ කොටස් ටික කතා කරගෙන යමු. බිඳුවෙනි උපජාලය අපි සලකමු. මේ බිඳුවෙනි උපජාලයේ ජාල ලිපිනේ මම මුලින්ම ලියන්නම්. 192යි 39යි 75යි. දැන් අවසාන අෂ්ටකයට වැටෙන්න ඕන අගය තීරණය කරන්නේ මේ විදිහට. පළවෙනි බිට් 2 බිඳුව. ඉතුරු බිට් 6ම බිඳුව. එතකොට මේ තියෙන බිඳුව /26 කියලා මම ලියනවා. එයි මම /26 ලියන්නේ. දැන් මම බිට් දෙකක් ඉල්ලගත්තා උපජාලකරණය සඳහා. ඒ නිසා තමයි 26 ලියන්නේ. දැන් මෙතෙන්ට සබ්නෙට් මාස්ක් එක ලියන්න පුළුවන්. 255යි 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 192. කොහොමද මේ 192 ගත්තේ? මේ අවසාන අෂ්ටකයේ පළවෙනි බිට් දෙකට එක වැටෙනවා. මේ අවසාන අෂ්ටකයේ ඉතුරු ටික බිඳුව. ඊට පස්සේ ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක ගත්තොත් 192යි 39යි 75යි මේ අවසාන අෂ්ටකයේ පළවෙනි බිට් දෙක බිඳුව ඉතුරු බිට් 6 එක ඒවා. ඔයගොල්ලෝ දන්නවා මේ 128 මේ 64. එහෙමනම් මේ තියෙන කීයද? 63/26. දැන් සමහරක් ප්‍රශ්න අහලා තිබ්බා මම රිප්ලයි කරේ නෑ මොකද ඒවා මැසේජ් එකක් විදිහට රිප්ලයි කරන්න අමාරුයි. ඒ කියන්නේ බයිනරි සම්බන්ධ ගැටලු. දැන් මේක 63 උනේ කොහොමද කියලා අහනවා සමහර විට. ඒක මැසේජ් එකකින් කියලා දෙන්න බෑ. ඒක නම්බර් සිස්ටම් දැනුම. කොහොමද එකපාර මේ 63 කියලා මේක තීරණය කරේ. ඒක නම්බර් සිස්ටම් සම්බන්ධ දැනුම. මේ අපි උත්සාහ කරන්නේ සබ්නෙටිව් ගන්නන්න. මීට කලින් මම පුන කිව්වා නම්බර් සිස්ටම් බයිනරි කිරීම 0 සිට 255 දක්වා අගයන් සඳහා සාර්ථක වැඩ ටික කරන්න කියලා. ඊට පස්සේ අපි පළවෙනි උපජාලයට යමු. first subnet එකට. first subnet එකේ network address එක 192යි 39යි 75යි. දැන් මේ අවසාන අෂ්ටකයේ බිඳුවයි එක වැටෙනවා. ඉතුරු 6 බිඳුව. මේ 64/26. ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක ගත්තොත් 192යි 39යි 75යි
0.1 වැටෙන්න ඕන ෆස්ට් සබ්නෙට් එක නිසා. එකේ ඒවා 6ක්. මේ එතකොට 127/26. මේ තමයි ෆස්ට් සබ්නෙට් එක. හරි. ඉස්සෙල්ලම වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා දැන් කරපු අය හරි නොකරපු අය හරි වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරගෙන මේ Tamanට අවශ්‍ය විස්තර ඕන නම් මේ විදිහට ලියාගෙන ෆස්ට් සබ්නෙට් එකේ 0 සබ්නෙට් එකේ ෆස්ට් සබ්නෙට් එකේ අදාළ තොරතුරු ටික ලියා ගන්න. අපි දැන් බලමු සෙකන්ඩ් සබ්නෙට් එක කොයි විදිහටද ලියන්නේ කියලා. 192.39.75යි. දැන් දෙවෙනි උපජාලය නම් 2 කියන එක නිරූපණය කරන්නේ 1 බිඳුවේ. මෙන්න මේ විදිහට. ඉතුරු බිට් 6ම බිඳු. එතන මේක 128/26. ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක ගත්තාම 192යි 39.75යි 1.1 1.1 දැන් මේ දෙකට එකේව වැටුනොත් 192යිනේ. මේ 191/26. ඊට පස්සේ අපි තුන්වෙනි උපජාලය ගමු. තර්ඩ් සබ්නෙට් එක. මේකට අපි ජාල ලිපිනේ ලිව්ව හැකි 192.39.75යි 1.1 දැන් තුන්වෙනි උපජාලය නම් 1.1 1 2 3 4 5 6. මේ තියෙන 192/26. මෙයාගේ ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක 192.39.75යි. මෙතන එතකොට 1.1මයි 1.1 කියන්නේ 255/26. 255/26. ඔන්න දෙවෙනි උපජාලය සහ තුන්වෙනි උපජාලය. මේ සියලුම උපජාල වලට එකම සබ්නෙට් මාස්ක් එකක් තියෙනවා. අර ඉස්සර ලියුප එකමයි 255යි 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 192. ඒක තමයි සබ්නෙට් මාස්ක් එක. හරි? එහෙමනම් අඩුපාඩු හිම් පිළිවෙලකට හදාගන්න මේ විදිහට නැවත වීඩියෝ එක පෝස්ට් කරගන්න. අපි දැන් බලමු විචල්්‍ය බිට් 3ක් පාවිච්චි කරලා උපජාල 8කට කඩා ගන්න විදිහ සබ්නෙට් එකක් මේ ජාලයක්. අපි උදාහරණයක් කතා කරමු. මෙතනදී සලකා බලමු අපි IP ලිපිනයක් 192යි 168යි 1යි එකම ගම්මුකෝ /24 එකයි බිඳුව කියන උපජාලය අපි ගමු. මේක මට ඕන උපජාල 8කට කඩන්න. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලයනේ. එතන මේකත් ක්ලාස් C ලිපිනයක්. හරි? එතකොට අවසාන අෂ්ටකේ අවසාන බිට් 8 මේ විදිහට මුල් බිට් 3 මම සලකනවා SID subnet ID කියලා. ඉතුරු 5 මම සලකනවා host ID කියලා. දැන් මේ subnet ID සඳහා ලැබෙන්න පුළුවන් අගයන් 000 001 010 011 100 101 101 110 111 මේ විදිහට. එතකොට බිඳුවෙනි උපජාලය 0th subnet. පළවෙනි උපජාලය first subnet. දෙවෙනි උපජාලය second subnet. තුන්වෙනි උපජාලය third subnet. fourth subnet. fifth subnet. sixth subnet. seventh subnet විදිහට උපජාල 8ක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඉස්සල්ලාම මෙන්න මේ
කටු සටහන ඇඳ ගන්න ඕන. අපි මෙහෙම ලියමු පොඩි ප්‍රශ්නයක් ලියා ගන්නකො මෙහෙම. 192යි 168යි 1.0 /24 1.0/24 පරිගණක ජාලය උපජාල 8කට වෙන් කිරීම සලකමු. උපජාල 8කට වෙන් කිරීම සලකමු. දැන් මේකේ සබ්නෙට් මාස්ක් එක කොහොමද දෙන්නේ? 255යි 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 අවසාන මේ බිට් තුන එකනේ. එතකොට 224 224 එන්නේ 1 3යි 0.5යි. මේ විදිහට තමයි 224 නිර්මාණය වෙන්නේ. හරි. ඉස්සල්ලාම වීඩියෝ එක පෝස් කරලා මේ අදාළ යම් කිසි සටහනක් ගහගන්න අපේ ප්ලෑන් එක සම්බන්ධයෙන්. හරි. දැන් අපි උපජාල එකෙන් එක කතා කරගෙන යමු. පළවෙනිට මම බිඳුවෙනි උපජාලය කතා කරන්නම්. 192යි 168යි 1යි. දැන් බිඳුවෙනි උපජාලයේ අවසාන අෂ්ටකය 0.0.0. ඉතුරු බිට් 6 ඉතුරු බිට් 5ත් බිඳු. එතකොට මේක 0/27. මොකද බිට් 3ක් අරන් තියෙනවා. මෙතෙන්ට එනකම් බිට් 24යි ඉතුරු 3යි 27යි. මේ තමයි ජාල ලිපිනේ. ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක 192යි 168යි 1යි 000 මේ කොටස. මේ විදිහට එකේව පහ. එතකොට මේ 128 මේ 64 මේ 32 නේ. එහෙනම් මේ තියෙන්නේ 31/27. ඔන්න බිඳුවෙනි උපජාලය. ඊට පස්සේ අපි යමු ෆස්ට් සබ්නෙට් එකට. කවුරුත් ලියන්න එපා බලන් ඉන්න මං කරද්දි පස්සේ ලියන්න කාලය දෙන්න ඔයගලන්ට පෝස්ට් කරලා. නෙට්වර්ක් ඇඩ්‍රස් එක 192යි 168යි 1යි. අවසාන අෂ්ටකය 001 මේ විදිහට මේ ටික බිඳුව. එතන මේ 32/27 ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක 192යි 168යි 1යි 001 ඉතුරු පහ එකේවා. මේ තියෙන 63/27. second subnet දෙවෙනි උපජාලය. නෙට්වර්ක් ඇඩ්‍රස් එක 192යි 168යි 1යි 010 මේ තියෙන 64/27 ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක 192යි 168යි 1යි 0.1.0 මේ විදිහට. sorry මේ කොටස එක බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකේ host id කොටස එකනේ. ඒතර අපි කොහොමද මේක හිතන්නේ? මේ 64 මේ 32 64යි 32යි 96යි මේ තියෙන එහෙනම් 95. ඉතින් ඒ බයිනරි දැනුම. ඉතින් මේක එකපාර හිතා ගන්න බැරි නම් ඔයාලා මෙන්න මේ ටික බයිනරි කරලා ඩෙසිමල් කරලා හදාගන්න වෙනම පැත්තක. එතකොට උත්තරේ හොයාගන්න පුළුවන්. ඒතර බිඳුවෙනි උපජාලය, පළවෙනි උපජාලය, දෙවෙනි උපජාලය. තුන්වෙනි උපජාලය. third subnet එක. ජාල ලිපිනේ. 192යි 168යි 1යි. අවසාන අෂ්ටකය 011 ඔන්න තුන්වෙනි උපජාලය. එතන මේ 96/27
direct broadcast address එක 192.168.1.011 මේ විදිහට. ඒතර මේ 128 එහෙනම් මේ 127/27 න තුන්වෙනි උපජාලය. හතරවෙනි උපජාලය fourth subnet එක network address 192.168.1.100 128/27 direct broadcast address එක 192.168.1.100 දැන් මේ 128 මෙතෙන්ට එකක් වැටුනොත් 64යි නේ. එහෙනම් මේ තියෙන මෙතන 128 මෙතෙන්ට එකක් වැටුනොත් 32යි. දැන් 128යි 32යි කීයද? 160යි නේ. එහෙනම් දැන් මේ තියෙන 32 නෙමෙයිනේ 31නේ. එහෙනම් මේක 31 වුණා නම් මොකද මේ 32 මේ ටිකට එක වැටුනහම 31. එහෙනම් මේ කීයද? 159 /27 128යි 31යි 159. ඔන්න fourth subnet එක. පස්වෙනි උපජාලේ fifth subnet ජාල ලිපිනේ 192.168.1 පස්වෙනි උපජාලේ 101 නේ. පහ නිරූපණය කරන්න. ඉතුරු පහම බිංදු. එතකොට 128 64 32. එතකොට මේක 160/27. direct broadcast address එක 192.168.1.101 මේ විදිහට. එතන මේ දෙකටම එක වැටෙනවම 192යි මේ තියෙන 191/27. උනා උපජාල පහක් ලිව්වා. හරි? ඔයාලා දැන් ඉස්සෙල්ලාම කැමරා එක මේ පැත්තට හරවලා දෙයි. ඊට පස්සේ ඔයගොල්ලෝ පෝස් කරගන්න වීඩියෝ එක. ඊට පස්සේ මේ ටික ලියා ගන්න. ඊට පස්සේ ආයෙ ප්ලේ කරන්න. ඊට පස්සේ අර පැත්තට බර කරලා දෙයි කැමරා එක. එතකොට මේ පැත්ත ටික ලියා ගන්න පුළුවන්. පෝස් කරලා ලියා ගන්න. ටයිම් අරන් නිදහසේ අවබෝධයෙන් ලියන්න. හරි. දැන් බලමු අපි 6 වෙනි සබ්නෙට් එක 192.168.1 6 කියලා නිරූපණය කරන්න මේ විදිහට. 0.5. එතකොට 192/27. direct broadcast address එක 192.168.1.1 මේ විදිහට. එතන මේ 3ටම එක වැටුණොත් 224. ඒ කියන්නේ මේ 223/27. හරි. ඊට පස්සේ 7 වෙනි සබ්නෙට් එකට යන්. 7th subnet network address එක 192.168.1 අවසාන අෂ්ටකය 111 ඉතුරු ටිකට 0.5 මේ 224/27 direct broadcast address එක 192.168.1 එකේව 3යි 7 කියන්න ඉතුරු බිට් පහම එකේව ඉතින් 255/27 හැම වෙලේම මේ අගයන් බයිනරි විදිහට දකින්න
මේ වරහන් ඇතුලේ විභාගෙදී බයිනරි වලින් ලිවීම අවශ්‍ය නැහැ. මම ඔයගලන්ට පැහැදිලි කරන්න ඕන නිසා තමයි මේ බයිනරි වලින් ලියන්නේ. සබ්නෙට් මාස්ක් එක මේ සියලු මේවට කොයි වගේද? 255යි 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 224. දැන් මේකේ සබ්නෙට් ID වලට බිට් 3ක් තියෙනවා. 3 bits. host ID වලට 5 bits. bits 5ක් තියෙනවා. bit 8 කොහොමනේ බෙදෙන්නේ? එතකොට උපජාල ගණන කීයද? 2 3 බලය කීයද? 8යි. සත්කාරකින් ගණන උපජාලයක සත්කාරකින් ගණන. උපජාලයක සත්කාරකින් ගණන. දැන් බිට් 5ක් තියෙනවනේ. එහෙනම් 2 5ක් ලිපින පවතින්න පුළුවන්. එක උපජාලයක 2 5ක්. හැබැයි ඒකෙන් එකක් network address අනික broadcast address නේ. දෙක machine වලට දෙන්න බෑනේ. ඒතර 30යි. මේ පිළිබඳ අවබෝධයක් ඇති මම නැවත පොඩි මතක් කිරීමක් කරන්න ඕන නිසායි කළේ. එහෙනම් ඉස්සෙල්ලා මේ දෙක ලියා ගන්න. මේ පැත්තට වීඩියෝ එක පෝස් කරගන්න. ඊට පස්සේ අනිත් පැත්තේ විස්තර ටිකක් ලියා ගන්න. හරි. දැන් ඊගාවට අපි බිට් 4ක් පාවිච්චි කරලා උපජාල 16ක් හදන හැටි ගැන කතා කරමු. දැන් මෙතනදී මට හැබැයි උපජාල 16ම ලියන්නේ නැහැ මං. කීපයක් ලියලා ඔයගලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරලා අපි ඊගාව ගැටලුවට යනවා. ඔයාලා ඊට පස්සේ ගෙදරදී ක්ලාස් එක ඉවරනාට පස්සේ ඒකට උත්තර ටික ලස්සනට ලියන්න. දැන් පුළුවන්. ඉතින් දැන් මේ වෙනකොට මං හිතන්නේ සබ්නෙටිං කියන එක කොයි වගේ දෙයක්ද කියලා තේරෙනවා. හැබැයි ඉතින් මේකේ එකිනෙකට වෙනස් විවිධ වර්ගයේ ගණන් ගොඩාක් හදන්න ඕන. අපි මේකේ විභාග මට්ටමට එන්න. ඇත්තටම දැන් තියරි පන්ති එහෙම ගොඩාක් කරන්නත් බෑ. යම් ප්‍රමාණයක් මම අද දවස් ඇතුළත කරනවා. ඊට පස්සේ ඉතින් තව විභාගෙ ලඟ වෙලා අපි රිවිෂන් පන්ති එහෙම සබ්නෙටිං කරන දවසක් එනවා. එදාට මූලිකව තියරි මතක් කරලා තව මීට වඩා ගොඩාක් ඇඩ්වාන්ස් ගණන් VLSM ගණන් එහෙම ගොඩක් හදන්න ඉස්සරහට යනවා. අපි ඉස්සරහට යනවා. අපි මේ IP ලිපිනේම ගමුකෝ 192යි 168යි 1.0/24. මෙන්න මේ අවසාන අෂ්ටකේ මේ බිට් 8ෙන් මුල් බිට් 4 සබ්නෙට් ID එක සඳහා වෙන් කරලා ඉතුරු බිට් 4 host ID සඳහා වෙන් කර ගන්නවා මේ විදිහට. දැන් ඔයගොල්ලෝ දන්නවා 0.0.0.0 කියන අගේ ඉඳන් 1.1.1.1 කියන අගේ දක්වා මෙන්න මෙතන සබ්නෙට් 16ක් අපිට ගොඩනගන්න පුළුවන්. සබ්නෙට් 16ක්. පැහැදිලි? ඉතින් මේ නිර්මාණයේ සබ්නෙට් මාස්ක් එක 255යි 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 දැන් අවසාන අෂ්ටකේ 1/4ක් නේ 1/4යි 0.4යි 240. ඔන්න සබ්නෙට් මාස්ක් එක. ඉස්සෙල්ලාම වීඩියෝ එක පෝස්ට් කරලා මේ ටික ලියන්න. ඊට පස්සේ මම ඔයගලන්ට ගැටලුවක් විදිහට දෙන්නම්. දැන් මෙතන උපජාල 16ක් තියෙනවා. මේකේ තුන්වෙනි උපජාලේ third subnet එකයි 12 වෙනි subnet එකයි 12th subnet එකයි අරගෙන මේ උපජාලවල ජාල ලිපිනයයි direct broadcast address එකයි දැන් ලියන්න වීඩියෝ එක පෝස්ට් කරලා පොඩි වෙලාවක් අරගෙන ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. හරි මම දැන් ලියන්නම් තුන්වෙනි සබ්නෙට් එක. third subnet එක 192යි 168යි
1යි. දැන් අවසාන අෂ්ටකයේ 3 කියන අගය බිට් 4කින් නිරූපණය වෙන්න ඕන. මෙන්න 3. ජාල ලිපිනේ නම් ඉතුරු බිට් 4ට බිංදු. 128. මේ තියෙන්නේ 64. මේ 32යි මේ 16යි. එහෙම නේද? 32යි 16යි එකතු වෙන්න ඕන. දැන් 32යි 16 එකතු වුනහම කීයද 48යි. එහෙනම් ඩොට් 48/28 28 නේ. ක්ලාස් C ලිපිනයක් නම් මෙතෙන්ට එනකම් බිට් 24යි. තව 4ක් අපි ඉල්ලන් තියෙනවා. මේ තමයි network address එක. direct broadcast address එක 192යි 168යි 1යි 0011 මේ හතරම එකේවා. දැන් හිතන්න මේ 128 මේ 64 64ට එක වැටෙන්නේ නැතුව ඉතුරු ඔක්කොටම එක වැටිලා. එහෙනම් මේ කීයද? 63/28. ඔන්න 3 වෙනි උපජාලේ. ඊට පස්සේ මං කිව්වේ 12 වෙනි උපජාලේ ලියන්න කියලා. සබ්නෙට් එක. network address එක 192යි 168යි 1යි. අවසාන අෂ්ටකේ 12 1යි 1යි බිංදුවයි බිංදුව. අවසාන බිට් 4ට මේ විදිහට බිංදුව. මේ තියෙන්නේ 192/28. පේනවා ඇති. direct broadcast address එක 192යි 168යි 1යි 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 බිංදුවයි බිංදුව මේ විදිහමයි. මෙතෙන්ට එකේව 4ක් වැටෙනවා. දැන් මේ 192නේ. මේක මේ 4 වැටුනහම 15ක් එකතු වෙන්න ඕන. එතන මෙතන 7යි. 9 1යි 10න් බිංදුව දැම්ම මෙතෙන්ට ගත්තාම 207යි. 207/28. ඉතින් මේක ඩෙසිමල් කරගන්නයි තියෙන්නේ. ඔන්න 12 වෙනි උපජාලේ. ඉතින් ඕගොල්ලෝ ඔන්න මම දැන් මේ අවස්ථාවට මේ ගණන් දෙක දුන්නේ. ඔයාලා ක්ලාස් එකෙන් පස්සේ බිංදුවෙනි උපජාලේ ඉඳන් 16 වෙනි 15 වෙනි උපජාලේ දක්වා සියල්ලම direct broadcast network address එකයි direct broadcast address එකයි තනියම ගෙදරදී ලියන්න. එතකොට හොඳට හැකියාවක් ලැබෙයි. ඉතින් වීඩියෝ එක පොස් කරලා මේ දෙක ලියලා අඩුපාඩු හදාගන්න. හරි. දැන් අපි ගානක් හදමු. මේ වගේ එකක්. දැන් ඔයගලන්ට එනවා විභාගෙට හිතන්න 170යි 54යි 39යි බිංදුව ස්ලෑෂ් 25 IP ලිපිනේ සලකන්න කියලා. ලියා ගන්නකො මේ IP ලිපිනේ 170යි 54යි 39යි බිංදුව ස්ලෑෂ් 25 IP ලිපිනය සලකන්න. පළවෙනි ප්‍රශ්නේ IP ලිපිනේ අයත් වන පන්තිය. IP ලිපිනේ අයත් වන පන්තිය. දෙවෙනි ප්‍රශ්නේ උපජාල වසනය. උපජාල වසනය. තුන්වෙනි එක සබ්නෙට් ID සඳහා යොදාගෙන ඇති බිට් ගණන. සබ්නෙට් ID සඳහා යොදාගෙන ඇති බිට් ගණන. සබ්නෙට් ID සඳහා යොදාගෙන ඇති බිට් ගණන. හතරවෙනි ප්‍රශ්නේ host ID සඳහා භාවිතා වන බිට් ගණන. host ID සඳහා භාවිතා වන බිට් ගණන. පස්වෙනි ප්‍රශ්නේ නිපදවිය හැකි උපජාල ගණන. නිපදවිය හැකි උපජාල ගණන.
6 වෙනි ප්‍රශ්නේ උපජාලයකට ඍජුව සම්බන්ධ කළ හැකි සත්කාරකයින් ගණන. සත්කාරකයින් ගණන. හරි. ඔන්න දැන් වීඩියෝ එක පෝස්ට් කරලා කැම්පස් යන්න කැමති අය හැමෝම නෙමෙයි කැම්පස් යන්න කැමති අය ඒ තනියෙන් ගානක් හදන්න දෙන තැන්වල වීඩියෝ එක පෝස්ට් කරලා හදන්න. ලොකු කාලයක් ගන්න ඕනේ නැහැ නේ ඔකට. ටක් ගාලා හෙදියක විනාඩි දෙකෙන් තුනෙන් උත්තරේ කරේ. එහෙම නැති කට්ටිය කැම්පස් යන්න එහෙම ඕන නැත්තම් ඔය සාමාන්‍ය S එකක් වගේ ගත්තාම ඇති කියලා වගේ හිතෙනා ඉන්නවනම් ඔය එක ගානක්වත් හදන්න ඕනේ නැහැ. ඔය බලාගෙන ඉන්න. ලියාගෙන යන්න. ඒ විදිහට කරන්න. ඔන්න මං වර්ගීකරණය කළා. හරි? දැන් වීඩියෝ එක පෝස්ට් කරලා හදන්නකෝ. හරි. දැන් අපි මේ ප්‍රශ්නේ කතා කරමු. පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ මේකේ මොකද්ද ක්ලාස් එක කියලා. ඉතින් ක්ලාස් එක හොයන්න මේ 25 දිහා බලලා එහෙම පටලවා ගන්න එපා ඉතින්. ක්ලාස් එක හොයන්න මේ පළවෙනි අෂ්ටකයේ දිහා බලලානේ. ඒක මම පටන් ගත්ත දවසේම කියවන IP addressing. ඉතින් ක්ලාස් B කියලා ටක් ගාලා කියන්න පුළුවන් වෙනවා 170 න. ක්ලාස් B. දෙවෙනි ප්‍රශ්නේ. උපජාල වසනය මොකක්ද කියලා අහනවා. උපජාල වසනය හොයන්නේ network ID සහ host ID කියන කොටස් දෙක හඳුනා ගන්න එපාය. දැන් මේකේ කෙලින්ම 25යි කියලා තියෙනවා. bit 25ක් ජාලය හඳුනා ගැනීම සඳහා යොදාගෙන තියෙනවා කියලා. ඉතින් bit 25කට එක වැටෙන්න ඕන. ඊටු ටික බිංදු. හරි? එතකොට 255යි ආයෙත් 255යි. ඕම් bit 24ක් ඉවරයිනේ. තව එකක් වැටෙන්න එපා bit. අවසාන අෂ්ටකේ එකක් වැටුනහම 128යි. අවසාන අෂ්ටකේ මෙහෙමනේ එතකොට 1.07යි. මේ විදිහට. හරි. 25 තමයි අපි නිරූපණය කරේ. ඒකේවා 25යි 0.7යි. හරි? දැන් අපි subnet ID එකට තියෙන bit ගන්න. තුන්වෙනි එක. දැන් subnet ID එකට තියෙන bit ගාන තීරණය කරන්න දැන් මේකේ bit 25ක් තියෙනවා network ID සඳහා තියෙන bit ගානයි subnet ID සඳහා තියෙන bit ගානේ එකතුව bit 25ක් කියලා අපිට දීලා තියෙනවා. දැන් class B ලිපිනයක් නම් ජාල network ID එකට bit 16යිනේ. ඒතර subnet ID වලට bit කීයද කියලා තමයි හොයන්න ඕන. එහෙනම් subnet ID bit ගාන කියන්නේ 25 ඍණ 16. ඒ කියන්නේ bit 9ක්. ඔන්න. හතරවෙනි එක host ID එකට bit කීයක් තියෙනවද කියලා. දැන් අපි දන්නවා මුළු bit ගාන කීයද? 32යි. IP ලිපිනයක මුළු bit ගාන 32යි. ඒකෙන් bit 25ක් network ID සහ host ID සඳහා වෙන් වෙලා. ඒතර මේකෙන් 25ක් අඩු වෙනවා. ඒතර 7යි. bit 7ක්. මේ තමයි host ID වලට තියෙන bit ගාන. අපි ඊගාට කතා කරනවා උපජාල කීයක් හදන්න පුළුවන්ද කියලා. පස්වෙනි ගැටලුව. දැන් subnet ID කොටසට bit 9ක් තියෙනවනේ. එහෙමනම් උපජාල 2 9ක් හැදිය හැකියි. 512ක්. උපජාලයකට ඍජුව සම්බන්ධ කළ හැකි සත්කාරකින් ගණන. දැන් host ID bit කීයද? 7යිනේ. එහෙනම් ලිපින 2 7ක් තියෙන්න පුළුවන්. ලිපින ගාන ඇහුවා. ඒ ඔය හැම උපජාලයකම ජාල ලිපිනයයි බ්‍රෝඩ්කාස්ට් ලිපිනය කියලා දෙකක් තියෙනවනේ. ඒ දෙක අයින් වෙන්න එපායි. ඒ දෙක අඩු වුණාම 128න් දෙකක් අඩු වුණාම 126යි. ඔන්න උත්තර ටික. නැවත වීඩියෝ එක අවශ්‍ය නම් පෝස්ට් කරලා උත්තර ටික ලියා ගන්න. හරි. දැන් ඔන්න මම හිතනවා මේ වෙද්දි නම් සබ්නෙටින් ගැන හොඳ අවබෝධයක් ඇති කියලා. තනියෙන් ගණන් ටිකත් හැදුවා නම්. දැන් අපි මෙතනින් එහාට දැන් අපි මේ දක්වා කතා කරපු හැම ගානකම උපජාල හැම එකකටම තිබ්බේ එකම සබ්නෙට් මාස්ක් එකනේ. fixed length subnet mask කියලා අපි කියනවා. FLSM කියලා. fixed length subnet mask කියලා. අපි කියනවා මෙතෙක් කල් හදපු ගණන් හැම එකකටම. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ VLSM ක්‍රමයට හදන ගානක්. variable
length subnet mask එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ වගේ ගණන් විභාග වලට ඇවිල්ලා තියෙනවා. සමහර ගණන් මාකින් ස්කීම් එකේ ක්‍රම දෙකටම හදපු ඒවා තියෙනවා. ඉතින් ඉදිරියේදීත් ලැබෙන්නත් පුළුවන් නිසා මේ වගේ ගානකට මුල පුරනවා මම මේ තියරි පන්තිය තව ඉස්සරහට මතක තියාගන්න. දැන් අපි අද මේ තියරි පන්තියේ සබ්නෙටින් කතා කරලා ඉවර කරනවා. දැන් සබ්නෙටින් තව කතා කරනවා නම් තවත් පන්ති දෙක තුනක් කතා කරන්න තරම් ගැටලු තියෙනවා. පාස් පේපර් වල ප්‍රශ්න ටික ඒ ඔක්කොම මම රිවිෂන් පන්තියත් එක්ක නෙට්වර්කින් කතා කරද්දී සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ මේ ටික අවසන් වුණාට පස්සේ. දැන් රිවිෂන් පන්තිය දැනට අපේ Python පාඩම යන අතරේ හැමදාම Python නෙමෙයි යන්නේ. දැන් Python යනවා. ඒ යන අතරේ මම නෙට්වර්කින් වලටත් මුල් තැනක් දෙනවා. Telegram group එකත් එක්ක ටච් එකේ ඉන්න. අපි මේ කරගෙන යන වැඩත් එක්ක ඒ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඉතින් වැඩ ටික කරන් යමු. බලමු ගානක්. අපි හිතමු 192යි 168යි 1.0/24 මේක ක්ලාස් C IP ලිපිනයක්නේ. මෙන්න මේ IP ලිපිනය අපිට උපජාල 3කට කඩන්න ඕන. හරි? 3 subnets අපිට හදා ගන්න ඕනේ. උපජාල 3ක්. subnets මොනවද කියලා බැලුවොත් subnet 3ක් තියෙනවා XYZ කියලා. මේ වගේ තියෙන hosts පරිගණක ගණන කොහොමද කියලා බැලුවොත් අපි හිතමු එක X කියන subnet එක 120ක් තියෙනවා පරිගණක. මේකේ තියෙනවා 60ක්. මේකේ තියෙනවා 54ක්. මෙන්න මේ විදිහට. මේකට හොඳ සිහි කල්පනාවෙන් අහගන්න. අපිට මෙන්න මේ ජාලය දීලා තියෙනවා. මේ ජාලේ උපජාල 3කට බෙදන්න ඕන. හරි? X කියන උපජාලයේ host 120යි. Y කියන උපජාලයේ host 60යි. Z කියන උපජාලයේ host 54යි. පැහැදිලිනේ? දැන් අපිට සුදුසු උපජාල වසනයක් මේකට plan එකක් යෝජනා කරන්න කියලා කියනවා. දැන් අපි plan එකක් කියලා අදහස් කරන්නේ දැන් අපිට මෙන්න මේ කෑල්ල මොනවත් වෙනස්කමක් කරන්න බෑනේ network ID නෙමෙයි. මේ host ID සඳහා තියෙන bit 8. bit 8ක් අපිට තියෙනවානේ host ID සඳහා. මේ bit 8ෙන් තමයි අපි කරන දෙයක් කරන්න පුළුවන්. subnet ID එකට කොච්චරක් දෙනවද? host ID කොටසට කොච්චරක් දෙනවද කියලා මේ හැම දෙයක්ම කරන්න ඉන්නේ මේ අවසාන bit 8ෙන්. එහෙමනේ. එතකොට අපි දැන් තීරණයක් ගමු මේ විදිහට. host පැත්ත ගැන හිතමුකෝ. පරිගණක 120ක් තමයි උපරිම තියෙන්නේ x කියන උපජාලේ. දැන් 120ට වැඩි දෙකේ බලය ගත්තොත් 2/7 වෙනි බලය 128යි. එහෙමනම් මේ අවසාන bit 8ෙන් bit 7ක් අපිට වෙන් කරලා දෙන්න වෙනවා host ID කොටසට. bit 7ක් වෙන් කරලා දෙන්න වෙනවා host ID කොටසට. එක bit එකක් තමයි එතකොට ඉතුරු වෙන්නේ subnet ID එකට. කතාව තේරෙනවනේ. මොකද ලිපින 120ක් අපි දෙන්න ඕනේ. පරිගණක වලට 120ක් තිබිලා මදිනේ. තව දෙකක් එපා network address එකයි direct broadcast address එකයි. ඒතර 122ක්. ඒතර ලිපින 122ක් දෙන්න ඕනේ. ලිපින 122ක් තියෙනවා නේද? 122ට ඉහළින් තියෙන දෙකේ බලය 128. ඉතින් මේක අපිට තීරණය කරන්න පුළුවන් මේ විදිහට 122යි කියලාම අපි ගමුකෝ මේක ලිපින මුළු ගාන. ඊට ඉහළින් තියෙන එක තමයි 2/7 වෙනි බලය. බිට් 7ක් අපිට host ID එකට වෙන් කරන්න වෙනවා. ඒතර subnet ID එකට තියෙන එකයිනේ. subnet ID එකට තියෙන එක bit එකයි. හරි? ඒතර එක bit එකයි කියන්නේ subnet හදන්න පුළුවන් දෙකයිනේ. 0th subnet එකයි first subnet එකයි. කතාව පැහැදිලිද? subnet දෙකයි හදන්න පුළුවන්. ඉතින් subnet තුනක් හදන්න එපාය.
ඉතින් මේ අවශ්‍යතාවය නම් ඉටු වෙනවා. නමුත් මේ සබ්නෙට් දෙකනේ හදන්න පුළුවන්. දැන් මේ plan එකට අනුව මේක උපජාල වලට වෙන් කරන්න බෑ කියන එක තේරෙනවද? ගැටලුව තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ අපි කරේ අපේ තියෙන මේ උපජාල තුනෙන් වැඩිම පරිගණක තියෙන උපජාලයේ සලකලා ඒ සඳහා ලිපින ලබා දෙන්න සුදුසු බිට් ගාණක් වෙන් කරගත්ත අවසාන බිට්ටට. ඒතර 7ක් වෙන් කරන්න සිද්ධ වුණා. ඉතුරුනේ එකයි. ඒකෙන් උපජාල දෙකයි හදන්න පුළුවන්. එතකොට උපජාල 7කට උපජාල 3කට වෙන් කරන්න බෑ. එහෙනම් මේ plan එක හරියන්නේ නැහැ. එකඟයි. හරි. දෙවෙනි plan එකක් ගැන හිතමුකෝ අපි තව. උපජාල තුනක් තියෙනවනේ. 3 subnets නේ. හොස් ගාන හිතන්නේ නැහැ මං ඕ. 3 subnets. 3 subnets නම් 3ට වඩා විශාල දෙකේ බලය 4. ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලය. දැන් මම මේ අවසාන බිට් 8 බිට් දෙකක් subnet id සඳහා යොදා ගන්නවා. ඉතුරු බිට් 7 host id 6 host id සඳහා යොදා ගන්නවා. දැන් උපජාල 4ක් හැදිය හැකියි. නේද? 0 0 0 1 1 0 1 1 කියලා උපජාල 4ක් හැදිය හැකියි. මේ 0ත් subnet එක. මේක first subnet එක. මේක second subnet එක. මේක third subnet එක. හරි. දැන් ඉතින් උපජාල 4ක්ම හැදියාගෙන 3කට ඉඩ තියෙනවා ලස්සනට. host id වලට bit කීයද ඉතුරු වෙන්නේ? 6යි. host id කොටසට ඉතුරු වෙන්නේ bit 6යි. එහෙනම් ලිපින කීයක් හැදියාගේද? 2 6ක්. ලිපින කීයද? 64යි. සත්කාරකයෝ කීයද? 64 අඩු කිරීම 2. 62යි. හරි? මේකට නම් අවුලක් නැහැ. 54නේ. මේකටත් අවුලක් නැහැ. හැබැයි මේකට ඇද්ද? බෑ. දැන් ඔයාලට තේරෙනවද? මේ ක්‍රමේ හරියන්නේ උපජාල 2යි. මේ ක්‍රමේ හරියන උපජාල 4ක්ම හැදෙනවා. හැබැයි මේ x කියන උපජාලයට ලිපින දෙන්න ප්‍රමාණවත් ලිපින ප්‍රමාණයක් මේ උපජාලයක නැහැ. එහෙනම් අපි සත්කාරකයෝ ගැන හිතලා host id වලට bit ගාන වෙන් කළත් සාර්ථක විසඳුමකට එන්න බෑ. උපජාල 3ක් තියෙන නිසා උපජාල 3ක් හදන්න bit දෙකක් වෙන් කරගත්තත් සාර්ථක විසඳුමකට එන්න බෑ. එහෙනම් අපි මේ මෙතෙක් කල් දන්න subnetting theory වලින් මේ ගැටලුව හදන්න බෑ කියන එක තේරෙනවද? අන්න හරි. දැන් මේ තමයි plan 1. මේ තමයි plan 2. හරි? ඉස්සල්ලාම අපි ගැටලුව ලියා ගමුකෝ. ලියන්න පොඩි මාතෘකාවක් කෙටියෙන් දාගන්නකෝ. VLSM ගානක් මේක කියන එක පස්සේ බලපුවම තේරෙන්නේ නේද? VLSM කියලා කෙටියෙන් මාතෘකාවක් ලියන්න. VLSM ගානක්. Variable length subnet mask. දැන් සටහනක් ලියන්න. එකසි අනූ දෙකයි 168යි 1.0 192 168යි 1.0 /24 IP ලිපිනය උපජාල 3කට වෙන් කිරීමට ඔබට ලබා දී තිබේ. එම උපජාලවල පහත පරිදි සත්කාරකීන් පවතී. දැන් මේ වගුව ලියා ගන්නකො.
හරි. වගුව ලිව්වා. දැන් අර මං කියපු ප්ලෑන් දෙක ලියලියා ගැටලුවක් කරගන්න එපා. දැන් දන්නවනේ ඒ ක්‍රම දෙකටම බෑ කියලා. හැබැයි ඔකේ අර මං පළවෙනිට කියපු ක්‍රමේ අරන් පොඩි වෙනසක් කරලා මේකට විසඳුමක් හදන්න පුළුවන්. ඔන්න දැන් මම විසඳුම කියලා දෙනවා. දැන් බලාගෙන ඉන්න. දැන් මම මෙහෙම දෙයක් කරනවා. මං එක බිට් එකක් අරන් මේක සබ්නෙට් දෙකකට කඩනවා. හරි? මං තෝරගන්නවා 255යි 255යි 255 128 කියන සබ්නෙට් මාස්ක් එක. මෙන්න මේ සබ්නෙට් මාස්ක් එක. ඒතර අවසාන අෂ්ටකයේ එක බිට් එකයි වෙන් වෙලා තියෙන්නේ මේ සඳහා. එක බිට් එකයි. දැන් අපි උපජාල දෙකකට කඩන්න පුළුවන්. දැන් මම 0th සබ්නෙට් එක ගන්නවා. 0th සබ්නෙට් එකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක 192යි 168යි 1යි. අවසාන අෂ්ටකයේ පළවෙනි බිට් එක බිඳුව ඉතුරු බිට් 7ම බිඳුව. ඒ කියන්නේ මෙතන ./26. sorry 25. ඔන්න. මෙයාගේ ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක 192යි 168යි 1යි 0 සබ්නෙට් එක 1 2 3 4 5 6. 127/25. මේ තමයි 0 සබ්නෙට් එක. දැන් මේ බිඳුවේනි උපජාලය ගැන අපි මේ කතා කරන්නේ. පැහැදිලි? මේ බිඳුවේනි උපජාලය අපි x කියන මේ උපජාලය තමයි මේ බිඳුවේනි උපජාලය වෙන් කරන්නේ x සඳහා. x කියන සබ්නෙට් එකට. හරි? මේක දෙපාර්තමේන්තු කියලා අපි ගමුකෝ. ඩිපාර්ට්මන්ට් x y z කියලා ගමුකෝ. x කියන දෙපාර්තමේන්තුවට වෙන් කරා. ඉතින් ලිපින තියෙනවනේ 128ක්. ඒකෙන් දෙකක් අයින් වුණාම 127යි. 1 2 3 4 5 6 7ක්. හරි. ඔන්න x කියන උපජාලයට මම වෙන් කළා. හරි. ඊටු ටික පස්සේ කතා කරමුකෝ. ඔක ලියලිමුකෝ. මෙහෙම ලියන්න. පොඩි සටහනක් විදියට. අවසාන host id bit 8න් අවසාන host id bit 8න් එක් බිටුවක් සබ්නෙට් id සඳහා වෙන් කරගෙන එක් බිටුවක් සබ්නෙට් id සඳහා වෙන් කරගෙන උපජාල දෙකකට මුලින්ම වෙන් කරගනිමු. උපජාල දෙකකට මුලින්ම වෙන් කරගනිමු. එවිට host id සඳහා bit 7ක් පවතින බැවින් එවිට host id සඳහා bit 7ක් පවතින බැවින් එක් උපජාලයක ලිපින 128ක් පවතී. එක් උපජාලයක ලිපින 128ක් පවතී. එනම් සත්කාරකයින් 128 අඩු කිරීම 2 126ක් තිබිය හැකිය. සත්කාරකයින් 126ක් තිබිය හැකිය. x දෙපාර්තමේන්තුව සඳහා බිඳුවෙන් උපජාලය
බිඳුවෙනි උපජාලය. පහත දැක්වෙන පරිදි වෙන් කරමු. බිඳුවෙනි උපජාලය පහත දැක්වෙන පරිදි වෙන් කරමු. සබ්නෙට් මාස්ක් එකත් ලියලා 0 සබ්නෙට් එකේ පරාසය ලියා ගන්නකොට හරි. දැන් ඉතුරු ලිපින ටික පළවෙනි උපජාලය එකයි නේ තියෙන්නේ. ඒක මේ දෙන්නට බෙදලා දෙමු. හරි? මම කියලා දෙන්නම් ලියා ගන්න විදිහට. පළවෙනි උපජාලය පහලින් ලියන්න. පළවෙනි උපජාලය y සහ z යන දෙපාර්තමේන්තු සඳහා y සහ z යන දෙපාර්තමේන්තු සඳහා පහත දැක්වෙන පරිදි බෙදා වෙන් කරමු. පහත දැක්වෙන පරිදි බෙදා වෙන් කරමු. හරි. දැන් ඔන්න 192යි 168යි 1යි. දැන් මේ අවසාන අෂ්ටකේ පළවෙනි එකනේ දැන් මේ සබ්නෙට් ID වලට දීලා තියෙන්නේ. දැන් මේක එක වෙන්න එපාය පළවෙනි උපජාලයේනේ. ඉතුරු බිට් 7ක් තව තියෙනවනේ. මේ 7න් දෙවෙනි බිට් එක තියෙනවනේ. මෙයාව ගමු අපි. මෙයාව අපි කෑලි දෙකකට කඩා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි උපජාලය ආයේ කෑලි දෙකකට කඩනවා මම දෙවෙනි බිටුව සලකලා. එතකොට ඉතින් ඒක y වලටයි z වලටයි දෙනවා. ඒක බිඳුව වුණාම y වලට දෙනවා. z වලට දෙනවා එක වුණාම. ඔක තමයි මගේ තියරි. එතකොට බිට් දෙකක් ජාලය හඳුනා ගැනීම සඳහා මම පාවිච්චි කරනවා. අවසාන බිට් 8. එතකොට මගේ උපජාල වසනේ වෙනස් වෙනවා දැන්. මේ දෙන්නට උපජාල වසනේ වෙනස් වෙනවා. හරි? උපජාල වසනේ මේ දෙකටම එක වැටෙනවනේ. එතකොට 255යි 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 192 වෙනවා. දැන් කලින් එකට 128 ආවේ. දැන් උපජාල වසනේ වෙනස් වෙනවා. මොකද එක බිට් එකක් තියෙනවා දෙවෙනි බිට් එකකුත් ගන්න වෙනවා අපිට. කොටස් දෙකකට කඩන්න. ඔන්න මම දැන් ෆස්ට් සබ්නෙට් එකේ ඩිපාර්ට්මන්ට් y ගේ පරාසය ලියනවා. නෙට්වර්ක් ඇඩ්‍රස් එක 192යි 168යි 1යි. හොඳට තේරුම් ගන්න. පළවෙනි බිට් එක 1. ෆස්ට් සබ්නෙට් නේ. ඔව්. දෙවෙනි බිට් එක බිඳුව. ෆස්ට් සබ්නෙට් එකේ බිඳුවෙනි උපජාලය. හරි? ඉතුරු බිට් 6 බිඳුව. ඔව්. එහෙනම් මේ ලිව්වේ 128/26. ඔව්. මේ සබ්නෙට් මාස්ක් එක. ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක 192යි 168යි 1යි.
පළවෙනි බිට් එක 1. දෙවෙනි බිට් එක 0. ඉතුරු බිට් 6ම 1. ඔව්. මේ දෙකටම එක වැටුනොත් 192යි. මේ 191. 191/26. එතකොට මෙයාගේ සබ්නෙට් මාස්ක් එක අර සබ්නෙට් මාස්ක් එක 255යි 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 192. සබ්නෙට් මාස්ක් එක. ඊට පස්සේ අපි සබ්නෙට් මාස්ක් එක මම ආයෙ ලියන්න ඕනේ නැහැ කියමුකෝ මේ ඊටත් මම ගන්නම්කෝ මෙතන ඊගාව එකට ලියන්න. හරි. එකම සබ්නෙට් මාස්ක් එකනේ යන්නේ දැන් මේ දෙන්නට. ඊට පස්සේ මම ලියනවා ෆස්ට් සබ්නෙට් එකේ ඩිපාර්ට්මන්ට් Z ගේ පරාසය. නෙට්වර්ක් ඇඩ්‍රස් එක. ඉතින් බලන්න. 192යි 168යි 1යි අවසාන අෂ්ටකේ පළවෙනි බිට් එක 1. ෆස්ට් සබ්නෙට් නේ. දෙවෙනි මේ බිට් එක ඒකත් 1. ඉතුරු බිට් 6 බිංදු. දැන් මේ තියෙන 192/26 ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. මම මේ පාට දෙකක් පාවිච්චි කරලා ලියන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන්. පළවෙනි සබ්නෙට් එකනේ කෑලි වලට කැඩෙන්නේ. 192යි 168යි 1යි අවසාන අෂ්ටකයේ පළවෙනි බිට් එක 1 දෙවෙනි බිට් එකත් 1 host id බිට් ටික 1 ඒවා 255/26. ඒතර මෙයාගේ සබ්නෙට් මාස්ක් එකත් මේකමයි. දැන් මොකද කළේ? අපි එක බිට් එකක් අරන් කොටස් දෙකකට කැඩුවා. ඵල 0 සබ්නෙට් එක කෙලිම එක්ස්ට්‍රා දුන්නා. ෆස්ට් සබ්නෙට් එක කැලි දෙකකට කඩලා මේ විදිහට දුන්නා. ඊට පස්සේ ෆස්ට් සබ්නෙට් මේ උපජාල වසනේ ලියන්න මේ ප්ලෑන් එකත් පැත්තක ලියා ගන්න. මේ ප්ලෑන් එක පැත්තක ලියලා තව බිට් එකක් අපි ඉල්ල ගන්නවා කියන අදහස ගෙනල්ලා සබ්නෙට් මාස්ක් එක ලියලා මේ දෙක ලියා ගන්න. හරි. තවදුරටත් කාලය අවශ්‍ය නම් පෝස්ට් කරගන්න වීඩියෝ එක පෝස්ට් කරලා මේ ටික ලියන්න. ඊට පස්සේ අපි කතා කරමු. දැන් අද සබ්නෙටිං ඉවර වෙනවා. ඒ කියන්නේ සබ්නෙටිං වෙනුවෙන් කරන්න ඕන මූලධර්ම හැමදේම කරලා ඉවරයි. ඔය ගණන් ටික හොඳට හදන්න පුළුවන් නම් විභාගෙට එන ඕන ගණක් හදන්න අවශ්‍ය පදනම තියෙනවා. හැබැයි තව ගණන් හදන්න ඕන. මතක තියාගන්න දැන් මේකෙන් කියවෙන්නේ නැහැ ඕන බහුවර්ණයකට ෆේස් කරන්න පුළුවන් එහෙම කියලා. හැබැයි පදනම තියරි හරි, සිද්ධාන්ත හරි.
දැන් මම සිද්ධාන්ත පන්තියේ තවදුරටත් කාලය ගන්නේ නැහැ සබ්නෙටින් කරන්න. දැන් ඔයාලා මේ ටික හොඳ සුරැකිව තියාගන්න ඕනේ මේ දැනුම. දැන් මේ හැම ගානක්ම ආයසරයක් හදලා ප්‍රැක්ටිස් කරලා තනියම හදලා ඔත්තට වැඩ කරලා මේ සතියේ සබ්නෙටින් ආයෙ ඇඟිල්ලක් ගහන්න බැරි වෙන්න ප්‍රගුණ කරන්න. ඊට පස්සේ මුලින්ම කරන්න ඕන දේ පාස් පේපර්ස් ගන්න. පාස් පේපර්ස් අරන් මේ අවසාන 2020 ඉඳන් පිටිපස්සට බහුවර්ණ තියෙනවා සබ්නෙටින් වලින්. ඒ බහුවර්ණ ටික ඉස්සල්ලාම කරන්න. ඊට පස්සේ ඔයගලන්ට රචනා ප්‍රශ්න හම්බෙයි සබ්නෙටින් IP ඇඩ්‍රසින් වලින්. ඒ ටිකත් කරන්න. මේ සතියේ ඔය තියරිටික් කරලා ඒ ටික කරලා ඉවර කරලා තියන්න. මම ළඟදිම දවසක රිවිෂන් පන්තියත් එක්ක ඒ පාස් පේපර්ස් වල සබ්නෙටින් ගණන් සහ තවත් හොඳ ගණන් ටිකක් ඉදිරියේදී එයි කියලා බලාපොරොත්තු වෙන ගණන් ටිකක් මම හදනවා. නිසා මේක මතක තියාගන්න මේ නෙට්වර්කින් පාඩම මහා දිග පාඩමක්. මේ පාඩමේ අපි තියරි ගොඩාක් කතා කරලා තියෙනවා. ඒ සමස්ත තියරි කොච්චර කතා කළත් මේ ආසන්න විභාග දිහා බලම අපිට පේනවා රචනා ප්‍රශ්නේ වැඩිපුරම පාදක වෙලා තියෙන මේ කොටසෙන් සබ්නෙටින් වලින්. ඉදිරියටත් මේ කොටසෙයි. අනිත් ඒගොල්ලෝ කවදා හරි නෙට්වර්කින් ශාස්ත්‍රයේ නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් විදියට රැකියාවක් කරන කාලේ වැදගත්ම වෙන දැනුම කොටස තමයි මේ නෙට්වර්කින් වලින් IP ඇඩ්‍රසින් සහ සබ්නෙටින්. ඒ නිසා මේක හරිම වටිනවා විභාගෙටත් ඉදිරි අනාගතයේ ඔයගොල්ලන් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් විදියට පද්ධති ඉංජිනේරුවෙක් විදියට නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් විදියට ගොඩාක් වටින කොටසක් තමයි මේ දවසන් වෙන්නේ. නෙට්වර්කින් පාඩමේ තව පොඩි දේවල් ටිකක් තියෙනවා තියරි. ඒ ටික හිමීට අපි මෙතනින් එහාට ඊගාව එකේ ඉඳන් කතා කරගෙන යනවා. ඊළ නෙට්වර්කින් පාඩම අවසන් වෙයි. ඒ වෙනකොට සමහරට අපිට භෞතික පන්ති පටන් ගන්නත් පුළුවන් වේවි. බැරි වුණොත් ඔන්ලයින් පන්තියත් එක්ක කොහොම ඉදිරියට අපේ ඩේටාබේස් පාඩම විදිහට කරගෙන යනවා ඉස්සරහට. ඉතින් දැනටත් අපි පරක්කු වෙන්නේ. ගොඩක් ඔය පහුගිය කොරෝනා නිවාඩුවත් අපිට පරක්කු වෙලානේ තියෙන්නේ. ඒ නිසා රිවිෂන් පන්තියේදී ආයේ මේ સિદ્ધාන්ත කරලා දෙන්න බලාපොරොත්තු වෙන්න එහෙම එපා. හරි රිවිෂන් පන්තියේ මම චුට්ටි කාලයක් තුල අවශ්‍ය දේවල් මතක් කරලා යම් දවසක විභාගෙ ලඟ වුණාම වැඩි හරියක් ගණන් හදන්න තමයි මම බර කරන්නේ. ඒ නිසා තියරි ඉගෙන ගන්න අය තියරි මේ තැනදී හරියට ඉගෙනගෙන ගොඩ දාගන්න අමතක වෙන්න දෙන්නේ නැතුව නිතර බලන්න නිතර ගණන් හදලා ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මොනවා හරි ගැටලු තියෙනවා නම් අද දවස් ඉගෙනගත්ත දේවල් මට යොමු කරන්න. ෆෝන් නම්බර් එක හැමෝම දන්නවා 071 977 9320. ටෙලිග්‍රෑම් මැසේජ් එකක් දාන්න. තාමත් අපේ 2021 ගෲප් එකට ඇඩ් වෙලා එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න 2021 කියලා ටෙලිග්‍රෑම් මැසේජ් එකක්. තමන්ගේ නම ටයිප් කරලා ටෙලිග්‍රෑම් එකේම මැසේජ් එකක් දාන්න. ඕගලන්ට ලින්ක් එක එවයි. ගෲප් එකට එකතු වෙන්න. ගෲප් එකෙන් සියලු පණිවිඩ විස්තර ප්‍රශ්න පත්‍ර සියලු දේ ලැබෙනවා. ටච් එකේ ඉන්න ගෲප් එකත් එක්ක අද දවස් උගන්නපු දේවල් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න. හොඳටම තේරුණා නම් හොඳටම තේරුණා කියලා දාන්න. ඒකත් හරි වටිනවා. තමන්ගේ අදහස යෝජනා දැන් සබ්නෙටින් සියල්ල ඉවරයි. ඒ නිසා මේ සමස්තය පිළිබඳ තමන්ගේ අදහසක් දාන්න. මේ වෙනකොට ඉස්කෝලේ ඉගෙන ගත්ත අය ඉන්නවා. හොඳට තේරිච්ච අය ඉන්නවා, නොතේරිච්ච අය ඉන්නවා, ෆස්ට් ටයිම් ඉගෙන ගන්න අය ඉන්නවා. ඔයගලගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න ඒවා මට ගොඩක් වටිනවා. එහෙනම් අපි ලබන සතියේ ඊටු ටිකට හම්බෙමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.